inspector එතකොට inspector තමයි අපි කතා කළේ find errors omissions of the instruction in program and documents එතකොට මෙයා තමයි ඇත්තටම main person වෙන්නේ inspector මෙයා තමයි මේක කරන්නේ එතකොට may also identify border issues that are outside the scope of the inspection team එතකොට border එක decide කරන්නේ කියන්නේ දැන් අපි ඉන්ස්පෙක්ෂන් එකක් පටන් ගත්තට පස්සේ අපි ඩිසයිඩ් කරපු ඒරියා එකේ තමයි අපේ ඉන්ස්පෙක්ෂන් එක යන්න ඕනේ. එතනින් එහාට ඉන්ස්පෙක්ෂන් එකක් අවශ්‍ය නැහැ. අන්න ඒ වගේ ඒ බෝඩර් ලයින් එක ඩිසයිඩ් කරන්නේ මෙන්න මේ ඉන්ස්පෙක්ටර්. ඊට පස්සේ රීඩර් තමයි ප්‍රසන්ටර්. අපි ડોකියුමන්ට් ඉන්ස්පෙක්ෂන් කරන මීටින් එකේ ප්‍රසන්ටර් තමයි අපි රීඩර් කියලා කියන්නේ. එයා තමයි ප්‍රසන්ට් කරන්නේ මේ කෝඩ් ડોකියුමන්ට්ස් ඉන්ස්පෙක්ෂන් එකට. ඊට පස්සේ ස්ක්‍රයිබ් කියලා කියන්නේ record the result of the inspection meeting ඒක secretary වගේ කෙනෙක් එයා තමයි මේ මීටින් එකේ මොනවද වෙන්නේ මොනවා ගැනද ඩිස්කස් කරන්නේ මොන ඩිසිෂන්ස් ගන්න කියන එක රෙකෝඩ් කරන පුද්ගලයා තමයි අපි කතා කරන්නේ ස්ක්‍රයිබ් කියලා. එතකොට chairman or moderator මෙතන ඉන්නවා chairman කෙනෙක් moderator කෙනෙක් ඉන්නවා. එතකොට එයා තමයි inspection එකට අවශ්‍ය facilities ලබලා දෙන කෙනා. report process එකට result එක ගන්න. එතකොට ඒකේ chief moderator කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට එයාට report කරන්න result එක. මෙන්න මේ දේවල් කරන්න තමයි chairman එහෙම නැත්නම් moderator ඉන්නේ. ඊට පස්සේ chief moderator ඉන්නේ. එයා තමයි එතකොට responsible මෙන්න මේ inspection process එකට මේ process එකේ improvement එකට. එතකොට මේකේ ඊට පස්සේ ඒකේ තියෙන checklist update standard development විතර stand සමහරලාට ඩිවලොප් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් ඊට software එකට මේ inspection එක apply කරන්න වෙනවා. එතකොට ඒකේ responsibility එක තියෙන්නේ chief moderator. එතකොට මේගොල්ලෝ තමයි inspection එකක inspection meeting එකක ඉන්න roles ටික අපිට ගන්න පුළුවන්. author නැත්නම් owner, inspector, reader, scriber, chairman ඊට පස්සේ chief moderator මේ ටික තමයි අපිට roles විදියට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු inspection එකේ preconditions මොනවද කියලා. ඒ කියන්නේ මෙන්න මේ condition successful වුණොත් විතරයි inspection එකක් තියන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේවා fulfill කරලා ඉන්න ඕනේ මෙන්න මේ conditions. අපි one by one බැලුවොත් මේකේ තියෙනවා precise specification must be available. එතකොට අපි මේ කතා කරන specifications තියෙන්න ඕන meeting එකට කලින් meeting එක වෙලාවට ඒවා අවශ්‍යයි පාවිච්චි කරන්න. Team members must be familiar with the organization standards. දැන් අපි කිව්වා inspection වලදී අපි standards ගැන කතා කරනවා කියලා. දැන් මේ standards කියලා කිව්වම ඔයගොල්ලෝ දන්නවා එක එක organizations පාවිච්චි කරන එක එක standards තියෙනවා. අපි ගත්තොත් database වල standards තියෙනවා, ඊට පස්සේ coding වල standards තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මෙන්න මේවා ගැන හැමෝම දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා. ඒක තමයි එතනදී කියන්නේ. coding standards ගැන කතා කළොත් අපි දැන් අපි සමහර වෙලාවට අපි කතා කරලා තියෙනවා camel notations use කරනවා code එකකට. ඊට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය abbreviations මොනවා හරි use කරනවා නම් codings වලට variables වලට අන්නේ standards ගැන organization එකේ තියෙන standards ගැන හැමෝම familiar වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ standards අපිට impose කරන්න විදිහක් නැහැ. ඒගොල්ලෝ දැනගන්න විදිහක් නැහැ. හින්දා precondition එකක් තමයි මේක. එහෙම නැත්නම් මේක fair meeting එකක් නෙවෙයි ඒක familiar නැත්නම් කවුරු හරි කෙනෙක්. ඊට පස්සේ syntactically correct codes or other system representation must be available. එතකොට මේ ඒ codes අනිවාර්යයෙන්ම syntactically correct codes මෙතන තියෙන්න ඕනේ කියලා. එතකොට ඒ කියන්නේ දැන් syntactically okay වුණත් ඒ කියන්නේ syntax එකක් විදියට බැලුවට code එක okay වුණත් සමහර වෙලාවට generate වෙන output එකත් එක්ක code වල errors තියෙන්න පුළුවන්. example එකක් විදියට for loop එකක් ලියනවා. මේ for loop එකේ syntax එක හරි. හැබැයි උනට අපිට අවශ්‍ය output එක නෙවෙයි මේ for loop එකෙන් generate වෙන්නේ. අන්න ඒ වගේ අවස්ථා check කරගන්න ඕනේ. ඒ හින්දා අර syntactically නිතරම correct වෙන්න ඕන මේ inspection එකකට කියන code එකක්. එතන මේක සාමාන්‍යයෙන් tool එකක් through වෙනවා. දැන් අපි ගත්තොත් ගොඩක් ඔය පාවිච්චි කරන case tools තියෙනවා. අපි ගත්තොත් දැන් C# ගැන කතා කරනවා නම් Visual Studio තියෙනවා. Visual Studio through code කරනකොට ඇත්තටම syntactical errors වලට ඒකේ ඉඩක් තියන්නේ නැහැ. tool එකෙන් මේක correct කරනවා. ඒ හින්දා අනිවාර්යෙන් inspection එකකට එනකොට ඒ code එක syntactically correct වෙන්න ඕනේ.
එහෙම දැන් කෝඩ් වල තියෙන syntax errors තියෙන්න බෑ ඒක language එකේ දෙයක් නේ. එතකොට මෙතන තියෙන්න පුළුවන් නේ අර output එක එන විදිහේ අවුලක් හරි එහෙම නැත්නම් ඒක යොදලා තියෙන විදිහේ අවුලක් හරි තියෙන ඒ කියන්නේ එහෙම issue එකක් තියෙන එකක් තමයි මෙතනදී mention කරන්න ඕනේ. ඒතර syntax මේ කෝඩ් වල syntax errors තියෙනවා මෙතනට use කරන්න බෑ කියන එක තමයි කියන්නේ. and error checklist should be prepared. ඒ කියන්නේ අපි මොන වගේ errors ගැනද මේකේ බලන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඇත්තටම variable declaration එකක මොන හරි තියෙනවා නම් issues ඒවද. එහෙම නැත්නම් අපේ standards තියෙන වගේ මොන තැන්ද අපි බලන්නේ. ඒ වගේ error checklist එකක් තියෙන්න ඕනේ inspection meeting එකට කලින්. Management must accept the inspection will increase cost early in the software process. ඔයගොල්ලෝ දන්නවා software එකක cost එක ගැන කතා කරන්නේ. අපි costing ගැන කතා කරන්නේ allocate කරන්නේ specification වලමයි. ඒතර time allocation වලදී cost allocation වලදී මෙන්න මේ testing වලට ඒ allocate කරපු cost එක සහ ඒ time එක තියෙන්න ඕන කියලා කියනවා precondition එකක් විදියට. මොකද එහෙම නැති වුණොත් මේ කරන inspection process එක කරන්න වෙන්නේ නැහැ. මේක point එකක් විදියට දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වෙන්නේ අපි මේක කලින් කතා කරලා තියෙනවා class එකේ තැනින් තැන අපි schedule එක හැදුවට schedule එක හැම වෙලාවෙම slip වෙනවා. ඒ slip වෙලා අන්තිමට testing වලදී තමයි මේ කියන schedule එක slip එක ආපහු revise කරගන්න පුළුවන් වෙන මොකද testing වල තියෙන time එක අඩු කරලා. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී ඒ හින්දා තමයි කියන්නේ මෙතන management එක ඒක approve කරලා accept කරලා තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ තවත් ගොඩාක් වැදගත් දෙයක් තමයි මේක අනිවාර්ය මේ exam එකේදීත් හැමතරම් වගේ අහලා තියෙනවා. ඒ වගේම තමයි inspection එකකදී මෙන්න මේ දේ නම් අනිවාර්යයෙන්ම වෙන්න ඕන. මොකක්ද ඒ management should not use inspection for staff appraisal. එතන දීලා තියෙන example එකක් විදියට finding out who make mistakes. දැන් මෙතන ඇත්තටම හොයන්නේ කවුද මේ mistake එක කළේ කියන එක හෝ එයාට punish කරන එක නෙවෙයි. එතකොට ඒක කොහොමවත් මේ inspection එකකදී වෙන්න බෑ. මේකේ කොතනද වැරද්ද කියන එක විතරයි හොයන්නේ. කවුද මේක කළේ කියන එක ඒක අදාළ දෙයක් නෙවෙයි. appraisals වලදී තමයි ඒවා කරන්නේ. එතකොට inspection වල highly recommended මෙතන කියලා තියෙනවා පැහැදිලිවම එහෙම දෙයක් වෙන්න බෑ කියලා. right? එතකොට ඔය තමයි preconditions. ඔය preconditions fulfill කරගෙන inspection එකක් කරන්න පුළුවන්. මේ දෙන inspection process එකක් inspection එක අපි plan කරන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ plan කරපු එකේ overview එකක් බලන්න ඕනේ. ඊට පස්සේ individually presentation කරන්න ඕන. අපි අර කිව්වා කවුද present කරන්නේ කියලා. ඒ presentations කරන්න ඕනේ. present කරපු දේ inspect කරන්න ඕනේ meeting එකේදී. ඊට පස්සේ rework කරලා ඊට පස්සේ ඒක follow up එකක් දෙන්න ඕනේ. follow up එකක් කියලා කියන්නේ මේකේ අදාළ errors හොයාගෙන ඊට පස්සේ බලන්න ඕනේ මේක error එක ආයි correct කළාද කියලා. එතකොට මේ ටික මේ විදිහට හැදුවට පස්සේ සමහර වෙලාවට අපිට අපහු කරන්න වෙනවා modifications are made for repair පිටතොත් made to repair discovered errors ඊට පස්සේ අපිට modification කරාට පස්සේ අපහු re-inspection එකක් කරලා බලන්න වෙනවා මේ ටික හරියට සිද්ධ වෙලාද නැද්ද කියලා. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා inspection checklist එකක් මෙතන දාලා තියෙනවා checks මොනවද කියලා. ඒකේ බලන එකක් තමයි data falls. ඒකට data falls ගත්තාම data වල දැන් array එකක් වගේ ගත්තොත් array එකේ size එක ඊට පස්සේ data type එක ඊට පස්සේ constraints තියෙනවද variables තියෙනවද values use කරලා තියෙනවා හරිද parameters හරිද ඒ වගේ දේවල් අපි කියනවා data falls කියලා. control falls ගත්තොත් අපි දන්නවා control statements තියෙනවා. ඒ කියන්නේ control structures තියෙනවා අපි programming languages වල ගත්තොත්. ඔය while break do while ඊට පස්සේ ඒ වගේ දේවල්. එතකොට ඒවා හරියට යෙදিলা තියෙනවද කියන එක control structures කියලා කතා කරන්නේ. ඊට පස්සේ බලනවා input output false තියෙනවද කියලා. එතකොට variables අපි input කරනකොට ඒ අදාළ ඒ variables use කරලා තියෙනවද? අදාළ value එක input වෙනවද? ඊට පස්සේ expected output එකක්ද එන්නේ unexpected output තියෙන input තියෙන දැන් තියෙනවද? අන්න ඒ වගේ දේවල් input output false වලින් කතා කරනවා.
ඊට පස්සේ ඉන්ටර්ෆේස් ෆෝල්ස් එතකොට අපි ගත්තොත් එක එක මොඩියුල් එකේ මොඩියුල් එකට ඉන්ටර්ෆේසස් තියෙනවා. ඒතර මේ මොඩියුල්ස් අතර තියෙන ඉන්ටර්ෆේස් වල ෆෝල්ස් මොනවද කියලා එක බලන්න ඕනේ. ඊට පස්සේ ස්ටෝරේජ් මැනේජ්මන්ට් ෆෝල්ස් එතකොට අපි ගත්තොත් ලොකේෂන් එකක ස්ටෝරේජ් ඇලොකේට් කරලා තියෙනවා නම් එතකොට ඒ වගේ තියෙන එරර්ස් මොනවා හරි තියෙනවා නම් ඒවා තමයි මෙතනදී චෙක් කරන්නේ. ඊට පස්සේ එක්සෙප්ෂන් මැනේජ්මන්ට් ෆෝල් මෙතන එරර් එකක් ආවොත් එරර් එක කොච්චර හොඳට ඒ කන්ඩිෂන් එක ඒක හැන්ඩල් කරලා තියෙනවද කියන එක එතන එක්සෙප්ෂන් එක හැන්ඩල් කරලා තියෙනවද කියන එක එතන බලනවා. මොකද මේවා ඇත්තටම මේ ප්‍රායෝගික ජීවිතේ අපිට ගොඩක් ඕගොල්ලන්ට මේක දකින්න ලැබෙයි. මම ළඟදී බැලුවා මොකද්ද මේ එක ආයතනයක් තියෙනවා. ඒක මට නමෙන් මේ වෙලාවේ කියන්න බෑ යුනිවර්සිටි එකක්. ඉතින් ඒකේ ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න ගියාට පස්සේ හැම එකකටම එනවා oops කියලා. oops කියලා එනවා error message එකක්. එතකොට ඒක ඇත්තටම මේ ප්‍රොෆෙෂනල් නෑ දැන්. ඒ වගේ ඇකඩමික් ඉන්ස්ටිටියුට් එකක් කියලා කියන්නේ ඒක ප්‍රොෆෙෂනල් වෙනවා. මේ දෙන මෙසේජ් එක පවා ප්‍රොෆෙෂනල් වෙනවා. දැන් සෝෂල් නෙට්වර්ක් එක සෝෂල් මීඩියා වල නම් ඔය oops කියලා එළියට දැම්මට කමක් නැහැ. හැබැයි ඒ උනාට එතනදී කියන්න ඕන sorry කියලා. ඒක කියන්න ඕන මොකද්ද එයා කරපු error එක. එහෙම නැත්නම් මොකද්ද සිස්ටම් එකෙන් ජෙනරේට් වෙච්ච error එක. සමහරවිට යූසර් දකින්නේ oops කියලා එකක් විතරයි. එතකොට දන්නවා මොකක් හරි වැරදුනායි කියලා. හැබැයි වැරදුනේ මොනවද කියලා දන්නේ නැහැ. එතකොට ඒ වගේ error එකක් throw කරනකොට ඒ ගැනත් හිතන්න ඕනේ. ෆයිනල් මෙසේජ් එක පවා හිතන්න ඕන මොකද්ද යූසර්ට මේක අන්ඩර්ස්ටෑන්ඩබල්ද. සමහරවිට ටෙක්නිකල් වර්ඩ්ස් වලින් කිව්වොත් ඒ එක්සෙප්ෂන් එක throw කරාට ඒක ඇත්තටම අයිඩෙන්ටිෆයි කරන්න බෑ. යූසර් තේරුම් ගන්න බෑ. එතකොට ඒවා යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැහැ. එතකොට ඒවයේ අර non functional requirements කියන ඒවා fulfill වෙන්නේ නැහැ. ඒ හින්දා ඒවා ගැන ගොඩක් හිතන්න ඕනේ. ඒකයි මේ checklist එකට ඒ වගේ දේවල් දාලා තියෙන්නේ. ඊට පස්සේ ටෙස්ටිං ලෙවල්ස් ගැන කතා කරලා තියෙනවා. අපි දන්නවා මෙන්න මේ වගේ ලෙවල්ස් ටිකක් තියෙන්නේ. යුනිට් ටෙස්ටිං තියෙනවා, ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං තියෙනවා, ඉන්ටර්ෆේස් ටෙස්ටිං තියෙනවා, සිස්ටම් ටෙස්ටිං, ඇක්සෙප්ටන්ස් ටෙස්ටිං. ඊට පස්සේ තියෙනවා ඇල්ෆා, බීටා, රෙග්‍රෙෂන් ටෙස්ටිං කියලා ඔන්න ඔය වගේ ටෙස්ටිං ස්ටේජස් ටිකක් තියෙනවා. මම මේ ටිකේ යම් දේවල් අපි කලින් ඒවයි කතා කරලා තියෙනවා. හැබැයි මේක ස්මාර්ට් chart එකක්. මෙන්න මේ chart එක හොඳට මතක තියාගන්න. මොකද මේ chart එකේ හැමදේම තියෙනවා. මේ chart එකෙන් MCQs 4ක් හෝ 5ක් සමහරලාට ටෙස්ටිං වල ඇහුවොත් අහන්න පුළුවන්කම තියෙනවා. ඒතර බලන්න යුනිට් ටෙස්ටිං එක ටෙස්ට් ප්ලෑන් එක කෝඩ් ඩිසයිනින් වලින් තමයි ඒක කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් කෝඩ් ඩිසයින් එක ඕන වෙනවා යුනිට් ටෙස්ට් එක චෙක් කරනකොට. ඊට පස්සේ ඩිසයිනර් තමයි ඕත විදිහට ඉන්නේ. ටෙක්නික්ස් ටිකක් දාලා තියෙනවා white box, black box, static techniques. මේවා ගැන අපි දන්නවා දැන් කතා කරලා තියෙනවා. එතකොට මේක රන් කරන්නේ ප්‍රෝග්‍රෑමර්මයි යුනිට් ටෙස්ටිං එක. ඊට පස්සේ ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං එකත් ඒ වගේම තියෙනවා. ටෙස්ට් ප්ලෑන් එක මොකක්ද? ඕත කවුද? ටෙක්නික්ස් මොනවද? ප්‍රෝග්‍රෑම් එක රන් කරන්නේ කවුද කියන එක තියෙනවා. ඒතර මේ වගේ ගත්තාම සිස්ටම් ටෙස්ටිං වෙනකන් අපි කතා කරලා තියෙනවා. ඒතර මෙතන ඇක්සෙප්ටර් ටෙස්ටිං කියලා කිව්වොත් ඒක අපි අර කිව්වේ යූසර් කස්ටමර්ත් එක්ක තමයි කරන්නේ. ඒතර ඒක ඒතර මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. කස්ටමර්ත් එක්ක තමයි ඒක ගෙවෙන්නේ. ඊට පස්සේ එතකොට ඇල්ෆා බීටා ටෙස්ටිං කියලා තියෙනවා. ඔයගොල්ලන්ට ID එකක් ඇති මම හිතන්නේ ඒක ගැනත් ඒව කොහොම බ්ලැක් බොක්ස් ටෙස්ටිං තමයි කෙරෙන්නේ. මොකද ඇසෙප්ටන්ස් ටෙස්ටිං ඒ කියන්නේ යූසර්ගෙන් මේ පැත්තට අපි කරන එක ටෙස්ටිං එකක්වත් අපි ඒක කෝඩ් වයිස් ටෙස්ට් කරන්නේ නැහැ. වයිට් බොක්ස් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතනින් එහාට කෝඩ්ස් වලින් වැඩක් නැහැ. ඒගොල්ලන්ට software එක වැඩ කරනවද කියන එක තමයි බලා ගන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඒතකොට ඇල්ෆා බීටා ටෙස්ටිං කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඒක ඉස්සරහට තියෙනවා අපි කතා කරමු. සාමාන්‍යයෙන් මෙතනදී මෙන්ෂන් කරන්නේ selected true එකකට software එක දෙනවා ටෙස්ටිං කරන්න. එතකොට මේ ටෙස්ටිං වලින් තමයි අපි බලන්නේ හරියටම software එකේ overall system එක වැඩ කරනවද කියලා. දැන් යුනිට් ටෙස්ටිං ගැන මෙතන කතා කරලා තියෙනවා. යුනිට් ටෙස්ටිං අපි ගත්තොත් ගන්නේ එක පාර්ට් එකක් software එකේ තියෙන එක මොඩියුල් එකක් තමයි මෙතනදී ටෙස්ට් කරන්නේ. එතකොට මෙතන robust කියලා අපි කතා කරන්නේ. අතර මේක non functional requirement එකක්. The code should not fail under any circumstance. එතකොට අපි මෙතන කතා කරන්නේ robust කියලා කියන්නේ කිසිම හේතුවක් හින්දා මේකේ failure එකක් එන්න බෑ කියන එක හෝ දැන් අතර මෙහෙම failures නැති softwares නෑ. එහෙම නැත්නම් robustness කියලා අපි කතා කරන්නේ ඒක comparatively අපි කතා කරන්නේ software එක down වුණොත් crash වුණොත් අප් වෙන්න කොච්චර වෙලාවක් යනවද කියන කාරණාව තමයි එතනදී කතා කරන්නේ. එතන functional correct ඊට පස්සේ correct interface. එතකොට මේ දේවල් unit testing වලදී කතා කරනවා.
මේකෙත් අර යුනිට් ප්ලෑන් එකක් සහ ප්‍රොසෙස් එකක් යන විදියක් තියෙන්න ඕන ක්ලරිෆයි කරලා කියන එක තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං ඒ කියන්නේ යුනිට්ස් කීපයක් එකතු කරලා ටෙස්ට් කරන අවස්ථාව තමයි මේක තියෙන. මෙතනදී ඇත්තටම ඉන්ටර්ෆේස් ටෙස්ටිං තියෙනවා. ඒ කියන්නේ මේ යුනිට්ස් දෙකක් එහෙම නැත්නම් මොඩියුල්ස් දෙකක් එකතු වෙන තැන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඒක ටෙස්ට් කරන්න ඕනේ. සහ ඊට පස්සේ යුනිට් වයිස් අනිත් දෙකම ටෙස්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉන්ටිග්‍රේෂන් එක වුණාට පස්සේ නැත්නම් මේ සබ් සිස්ටම් එකක් හැදුනට පස්සේ මොන හරි එරර්ස් ප්‍රොපගේට් වෙන්න පුළුවන්ද කියන එක එතනදී බලන්න අවශ්‍යතාවය තියෙනවා. ඊට පස්සේ ඊළඟ ඉරා එක අපි කතා කරනවා ඉන්ක්‍රිමෙන්ටල් ඉන්ටිග්‍රේෂන් කියලා එකක් තියෙනවා මෙතනදී. ඉන්ක්‍රිමෙන්ටල් ඉන්ටිග්‍රේෂන් කියලා කියන්නේ යුනිට්ස් අපි හිතමු දැන් ඉන්ටිග්‍රේෂන් එකක් කරන්න පුළුවන් අපි හිතමු යුනිට්ස් 10ක් තියෙනවා නම් 1 2 2 2 5ක් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙකේවා ආපහු එකතු කරන්න පුළුවන්. දැන් මෙතන ඉන්ක්‍රිමෙන්ටල් ඉන්ටිග්‍රේෂන් කියලා කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේකෙදී ටෙස්ට් කේසස් දැන් අපි මෙතන ගත්තොත් AB කියලා මොඩියුල්ස් දෙකක් තියෙනවා. A වලට ටෙස්ට් කේස් එකක් තියෙනවා, B වලට ටෙස්ට් කේස් එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ ඉන්ටිග්‍රේට් කරාට පස්සේ ටෙස්ට් කේස් එකක් තියෙනවා. එතකොට AB ටෙස්ට් කරලා ඉවර වෙලා AB ට තමයි තවත් පාර්ට් එකක් ඇඩ් කරන්නේ. එතකොට ABC ටෙස්ට් කරලා ABC ට තමයි තවත් පාර්ට් එකක් ඇඩ් කරන්නේ. මේ විදිහට ඉන්ක්‍රිමන්ට් වෙලා මේ ටික යනවා. ඒතර ඕක තමයි ඉන්ටිග්‍රේෂන් ඉන්ක්‍රිමෙන්ටල් ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං එකක් විදිහට හඳුන්වන්නේ. ඊට පස්සේ top down සහ bottom up integrations තියෙනවා. දැන් top down එක ගත්තොත් level එක hierarchy එකේ උඩ ඉඳලා පල්ලෙහාට තමයි check කරගෙන යන්නේ. ඒකේ මේ clear image එකක් දීලා තියෙනවා මෙතන. ඒක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. bottom up කියලා කියන්නේ එහෙම නෙවෙයි අර integration testing එකක් වගේ unit wise උඩට test එක කරගෙන යන එකක්. තමයි bottom up කියලා කියන්නේ. interface testing කියලා කියන්නේ අපි අර ඉස්සෙල්ලා කතා කළා වගේ දෙකක් එකතු වුණාට පස්සේ මොඩියුල්ස් දෙකක් එකතු වුණාට පස්සේ ඒක ඉන්ටර්ෆේස් එක සම්බන්ධව මොන හරි error එකක් තියෙනවද කියලා. දැන් මෙතන ඉන්ටිග්‍රේෂන් ටෙස්ට් ඒ ඉන්ටර්ෆේස් ටෙස්ටිංස් වල ටයිප්ස් ටිකක් දීලා තියෙනවා. එතකොට පැරාමීටර් ඉන්ටර්ෆේස් කියලා තියෙනවා. ඒ කියන්නේ පැරාමීටර් එකක් හරි පාස් වෙනවා නම් ඒකේ මොකක් හරි ෆන්ක්ෂන් එකක අවුලක් තියෙනවා නම් ඒ වගේ එක. shared memory interfaces දැන් මේ ඉන්ටර්ෆේසස් වර්ග ටික මෙතන ඇත්තටම තියෙන්නේ. මෙමරි ෂෙයා කරලා යූස් කරනවා නම් මොඩියුල්ස් දෙකක් අතර මෙසේජ් පාස් කරනවා නම් ඊට පස්සේ පැරාමීටර් පාස් කරනවා නම් ඊට පස්සේ ප්‍රොසීඩර් එකක් මොනවා හරි යූස් කරනවා නම් අන්න ඒ වගේ තැන්වල තියෙන ටෙස්ටිං තමයි මෙතන මේ ටයිප්ස් විදියට හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්ටිග්‍රේෂන් ටෙස්ටිං එක ඉවර වුණාට පස්සේ අපි කතා කරනවා හෝල් සිස්ටම් එක ටෙස්ට් කරන එක. එතකොට අපි ඒකට කියනවා සිස්ටම් ටෙස්ටිං කියලා. එතකොට මෙතන සිස්ටම් ටෙස්ට් ප්ලෑන් එකක් තියෙන්න ඕන. අර වගේම ඒකේ ඔපරේෂන් එකක් තියෙන්න ඕනේ. විශේෂයෙන් මෙතන බලන්න ඕන රිකවරි ඔප්ෂන්ස් මොනවද තියෙන්නේ for the system to crash and then try to recover to sensible state. ඒ කියන්නේ මේක crash වුණොත් ඊට පස්සේ recover වෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේවට ගොඩාක් cases තියෙනවා අපිට කතා කරන්න. ඇත්තටම ප්‍රායෝගික ජීවිතේ අපිට හම්බ වෙන දේවල්. සමහර තැන්වල මේ ගොඩාක් experience companies පවා සිස්ටම් ක්‍රෑෂ් කරගෙන තියෙනවා. ඒතර ඒගොල්ලොන්ගේ මොනම ඔප්ෂන් එකක් දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපි සිස්ටම් එකක ඔටෝ බෑකප් සිස්ටම් එකක් දානවා. ඒතර ඒ ඔටෝ බෑකප් එකෙන් රිකවර් කරන්න පුළුවන් ෆයිනල් ලාස්ට් මිනිත් එකට සෙකන්ඩ් එකට අපිට රිකවර් කරන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඕක ඔපරේට් වෙන්නේ නැති අවස්ථා තියෙනවා. එහෙම වෙලාවට දැන් සාමාන්‍යයෙන් අපි බෑකප්ස් ගන්නකොට බෑකප්ස් 3ක්වත් මේන්ටේන් කරනවා. ඒ කියන්නේ ඔටෝ බෑකප් එකක් ගන්නවා, ක්ලයන්ට්ම කියනවා තවත් බෑකප් එකක් අරන් තියන්න කියලා. ඊට සොෆ්ට්වෙයාර් එකේ සොෆ්ට්වෙයාර් ඩෙවලොප් කරන කම්පැනි කෙනෙක් මේන්ටෙනන්ස් බලන කම්පැනි එකට ඒකේ කෙනෙක් ඔයවලා මාසිකට සැරයක් වගේ බෑකප් එකක් ගන්නවා. ඒ වගේ බෑකප් ස්ටේජස් 3ක විතර යන සමහර අවස්ථාවල ඔය බෑකප් ස්ටේජස් 3ම වැඩ කරන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඕගනයිසේෂන් එකෙන් ගිහිල්ලා ගත්ත කෙනාගේ බෑකප් එකත් වදින්නෙත් නැතුව ඕටෝමැටිකලි වදින්නෙත් නැතුව ඕගනයිසේෂන් එකේ එක්කෙනාගේ වදින්නෙත් නැතුව ඒ වගේ වෙලාවල් තියෙනවා. ඒකට ඒ වගේ වෙලාවට අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕන කොහොමද මේක රිකවර් කරගන්න එක. ඒකයි කියන්නේ සෙන්සිබල් ස්ටේට් එක රිකවර් කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ වර්ස්ම කේස් එකක් වුණොත් ඇත්තටම අපිට ඒකේ රිකවරි ඔප්ෂන්ස් ගොඩක් අඩුයි. ඒ වගේ එකක්. ඊට පස්සේ සිකියුරිටි ගැන කතා කරලා තියෙනවා. සිකියුරිටි එන්ෆෝස් කරලා තියෙන කොහොමද මේ ටෙස්ටිං එක ඇතුලේ. ඊට පස්සේ ස්ට්‍රෙස් එක කොහොමද තියෙන්නේ ඕවර්ලෝඩ් වුණොත් සිස්ටම් එක කොහොමද එතනින් එහාට වෙන්නේ performance කොහොමද කියන එක එතරම්දි බලන. ඒතර සිස්ටම් එකේ total overall performance බලන්න තියෙන එකම තැන තමයි මේ සිස්ටම් ටෙස්ටිං එක. ඊට පස්සේ acceptance testing එක ගත්තොත් මේකේ කෙලිම කතා කරන්නේ කස්ටමර් කතා කරපු කස්ටමර්ගේ තියෙන requirements ටික මේ software එක ඇතුලේ වෙනවද? ඒ අයිලපු functions ටික මේ වෙනවද?
අවසාන වශයෙන් කස්ටමර් කොච්චර සැටිස්ෆයිඩ්ද මේ සිස්ටම් එකට කියලා එක තමයි ඇසෙප්ටන්ස් ටෙස්ටිං එකේ තියෙන්නේ. ඒතර ඇල්ෆා ටෙස්ටිං බීටා ටෙස්ටිං කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇල්ෆා ටෙස්ටිං වලදී කියන්නේ රිලේටඩ් මේ ප්‍රොඩක්ට් එකට රිලේටඩ් ක්‍රූ එකක් අපි ස්පෙෂලිස්ට්ලා ටිකක් ගෙන්නගෙන ඒගොල්ලොන්ට ඒ කස්ටමර්ස්ලාට ඩිස්ට්‍රිබියුට් කරනවා මේ සිස්ටම් එක ටෙස්ට් කරලා බලන්න කියලා. දැන් අපි එක්සැම්පල් එකක් විදියට ඔෆිස් පැකේජ් එකක් වුණොත් ඒ ඔෆිස් පැකේජ් එකේ පොටෙන්ෂල් කස්ටමර් බේස් එකක් ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට දෙනවා මේක ටෙස්ට් කරලා බලන්න කියලා. එතකොට ඊළඟට බීටා ටෙස්ටිං වලදී අපි කරන්නේ ඕනම කෙනෙක්ට මේක වයිඩ් ඔඩියන්ස් එකක් මේක ඇත්තටම. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති බීටා වර්ෂන්ස් කියලා software වල එනවා. ඔයගොල්ලෝ ඒවා පාවිච්චි කරලා ඇති. පාවිච්චි කරලා feedbacks දීලා ඇති. දැන් Windows 10 වුණත් ඉස්සලම බීටා වර්ෂන් එකක් විදිහට ආවේ. ඉතින් ඒගොල්ලොන්ට නම් මම හිතන්නේ ඔයගොල්ලෝ දෙන්නේ නැතුව ඇති feedback. හැබැයි ඒගොල්ලෝ ගත්තා. දැන් Windows 10 වල අපි දන්නවා ඒගොල්ලොන්ට ඕන නම් මොකක් හරි අප්ඩේට් එකක් ආවොත් කෙලින්ම අපේ මැෂින් එකට දාලා අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරලා වැඩ කරනවද කියලා බලලා වැඩ කරන්නේ නැත්තම් ඒගොල්ලෝ අනිත් පැත්තට කරන්නේ මේ ආපහු ඒක අන්ස්ටෝල් කරලා දානවා. ඉතින් අපේ data load එකෙන් මම හිතන්නේ සාමාන්‍ය එක අප්ඩේට් එකකට gigabyte 3ක් 4ක් වගේ යනවා. ඒ වගේත් ඉතින් ඒගොල්ලෝ මේ software වලට use කරනවා. ඒව තමයි beta testing කියලා අපි කතා කරන්නේ. ඊට පස්සේ regression testing. එතකොට regression testing එකක් කියලා කියන්නේ දැන් මේකේ software එකේ change එකක් මොකක් හරි කරාට පස්සේ application එකට ඒකෙන් propagate වෙන errors මොනවද කියන එක. එතකොට changes කරපු හැම වෙලාවෙම මෙන්න මේ regression testing එක කරන්න ඕනේ. එතකොට regression test plan එකක් තියෙන්න ඕනේ. එතකොට ඒව through තමයි මේක කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර ඔහොම තමයි alpha beta testing ඊට පස්සේ regression testing තියෙන්නේ. මේ වගේ exam එකට ගොඩක් වෙලාවට විස්තර ලියන්නත් එන්න පුළුවන්. එහෙනම් what is alpha testing කියලා ඇහුවොත් ඔයගොල්ලන්ට ලියන්න answer එකක් තියෙන්න ඕනේ. හින්දා ලියලා පුරුදු වෙන්න මේක ගොඩක් වෙලාවට. දැන් ඔයගොල්ලන්ට structured ලියන්නත් මේකේ semester 3 වල හම්බ වෙනවා. ඊට පස්සේ back to back testing. එතකොට මේකෙදී කරන්නේ versions කීපයක් test කරනවා කියන back to back කියලා කියන්නේ. එන versions කීපයක් software versions කීපයක් කොහොම විදිහට test කරනවට අපි කියනවා back to back testing කියලා. ඊට පස්සේ තව තියෙනවා thread testing කියලා එකක්. එතකොට මෙතනදී කරන්නේ thread එකක්. ඒ කියන්නේ මෙතනදී අපි ගත්තොත් system එකේ thread එකක්. system එකේ sequence එකක් කියලා අපිට අතරම කියන්නේ flow operational sequence එකක් thread එකක් සම්පූර්ණ test කරන එකක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා start with a single event thread then go on to multiple event threads එක කියන එක thread එකකින් එක event එකකින් පටන් ගෙන events කීපයකට යන එක තමයි මේ thread testing වලින් කරන්නේ. ඒකේ advantages disadvantages දීලා තියෙනවා. advantages කියලා කියන්නේ suitable for real time object oriented system. Disadvantage difficult to access test accuracy because of a large number of events combinations. දැන් ගත්තොත් real time object oriented test වලට මේක suitable කියලා කියනවා. මොකද එක thread එකකින් පටන් ගත්තාම ඒකේ end එකට යනකම් combination එකක් කරහා යන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ගේ මේ final year project එක ගත්තොත් ඒකත් ගොඩක් වෙලාවට මේ බේස් මේ වගේ තමයි බේස් වෙන්නේ. ඔයගොල්ලන්ට මොකක් හරි සිනාරියෝ එකක් ගැන කතා කරන්න කියලා කියනවා. එතනින් එහාට සම්බන්ධ වෙන අනිත් සිනාරියෝස් ගැන ප්‍රසන්ටේෂන් කරන්න තියෙනවා. එතකොට දැන් කපාර ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එකක් නෙවෙයි ඇත්තට මෙතනදී වෙන්නේ. ඒගොල්ලෝ ක්වෙස්චන් කරනවා. ඒ විදිහට කරගෙන යන්නේ. එතකොට ඒ වගේ දෙයක් තමයි මෙතනදී කතා කරන්නේ. එතකොට ඇත්තටම දැන් අපි YY එකට දෙන්නේ එහෙම නැත්නම් අපි ප්‍රොජෙක්ට් එක විදිහට කරන්නේ ගොඩක් පුංචි software එකක්. හැබැයි සමහර softwares තියෙනවා ගොඩක් ලොකුයි. එහෙම thread wise අරගෙන ඒකේ combinations ගොඩක් වැඩි හින්දා test කරගන්න අපහසුතාවයක් තියෙනවා. ඒක තමයි disadvantages විදිහට මෙතන කතා කරලා තියෙන්නේ. එතකොට statistical software testing අපි කතා කළා object oriented. එතකොට දැන් මේ දක්වා කතා කරපු මේ දේවල් අපි statistical තමයි කියලා තමයි කතා කරන්නේ. එතකොට මෙතනදී අපි ගත්තොත් statistical වලදී මෙතනදී ඇත්තටම statisticals වලදී random inputs කියන එක අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ randomly inputs පාවිච්චි කරනවා. ඒ කියන්නේ sequence එකකට එක order එකකට නැතුව randomly inputs පාවිච්චි කරලා එක එක තැන් වලින් test කරලා බලනවා. එතකොට ඒක ගොඩක් success වෙනවා. මොකද මේක thread එකක් වගේ test කරන්න ගියොත් සමහර වෙලාවට complex programs වලට අපිට ටිකක් ඒක use කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපි statistical test එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ object oriented testing කියන part එක. එතකොට object oriented testing ගත්තොත් ඇත්තටම අපිට software development methods
දෙකයි තියෙන්නේ ඇත්තටම පැහැදිලිවම ගත්තොත් structured method එකයි object oriented method එකයි. එතකොට ඒකේ comparison එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි ගත්තොත් structured method එක අපි එක unit එකක් කියලා හඳුන්වන්නේ. හැබැයි මේකේ එක object එකක් විදිහට හඳුන්වන්නේ. එතකොට පළවෙනියටම කියලා තියෙන්නේ test in the individual operations associated with the project. Sorry object එකක operations තමයි ඉස්සෙල්ලාම කතා කරන්නේ අර unit testing වගේ. ඊට පස්සේ individual object class එකක් ගැන කතා කරනවා. එතකොට ඒකේ objects කීපයක් එක class එකක් විදිහට එන්නේ. ඒක අර integration testing එකක් වගේ හැටියටම. ඊට පස්සේ ඒ class එකේ clusters ගත්තොත් classes කීපයක් එකතු වෙලා clusters හැදෙනවා. ඒ clusters වල objects ඊට පස්සේ top down විදිහට හෝ bottom up විදිහට testing එකක් කරනවා. ඊට පස්සේ testing the object oriented system whole system එක test කරන අවස්ථාව තමයි ඊළඟට තියෙන. ඔය විදිහට තමයි object oriented testing තියෙන්නේ. ඒතර class testing අර විදිහමයි unit testing එකක් වගේමයි ඒ object එකට අදාළ දේවල් ටික test කරගෙන යනවා. ඊට පස්සේ integration අපි අර කතා කරපු integration testing වගේ ඒකේ class එකකට object එක එකතු වෙන cluster එකකට ඒ විදිහට කතා කරගෙන යනවා. ඊට පස්සේ thread testing තියෙනවා මේකෙත් අර වගේමයි use case scenarios based testing එහෙමත් තියෙනවා. ඒ කියන්නේ scenario එකක් අරගෙන ඒ කියන්නේ අපි ගත්තොත් online purchasing system එකක අපි scenario එකක් ගත්තොත් online customer කෙනෙක් register වෙන එක scenario එකක්. ඒතර ඒ scenario එක දිගේ අපි test කරගෙන යනවා. ඊට පස්සේ එක customer කෙනෙක් purchase එකක් කරලා complete කරලා pay කරලා යන එක scenario එකක්. ඒතර ඒක ඒ විදිහට test කරනවා. ඒ වගේ එකක් තමයි කතා කරන්නේ scenario based testing කියලා. right? එතකොට design of test cases නම් මම කීපයක්ම class එකේ design කරලා තියෙනවා. ඉතින් අතර මෙතනදී මතක් කරනවා නම් ඇත්තට මේකේ තියෙන්නේ අර අපි කියපු විදිහට එක අපි ඉස්සෙල්ලාම decide කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලාම select කරන්න ඕනේ මොන part එකටද අපි test case එක ගන්නෙ කියලා. එතකොට ඒ decide කරාට පස්සේ ඒ part එකට අදාළ inputs මොනවද outputs මොනවද කියලා determine කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් එක all possible reasons check කරනවා නම් අපිට පුළුවන් inputs outputs ඔක්කොම දාලා අදාළ inputs එක දාලා ඊට පස්සේ කොහොමද ඒක input කරන්න ඕනේ කියලා දාලා ඊට පස්සේ ඒකේ desired output එක දාලා ඊට පස්සේ ඒකේ result එක ලියන්න test case එක හදන්න පුළුවන්. මේක මම හිතන්නේ කීපසරයක් මම class එකේ කරලා තියෙනවා. ඔයගොල්ලන්ට මතක ඇති. ඒතකොට ඒව එකක් තමයි test case එකක් design කරන කියන්නේ. ඒතකොට මේකේ තියෙන්නේ ඒ අදාළ අපි කතා කරපු සියලුම කාරණා note එකක් විදියට. ඒතකොට මේක බලන්න. එතකොට test case එකක් design කරන දැනේ මේ lesson එක මේ chapter එක ඉවර වෙනවා. එතකොට මේ chapter එක ඔයගොල්ලෝ බලන්න exam එකත් ළඟ හින්දා මේකත් බලලා මේකෙන් අනිවාර්යයෙන්ම questions එනවා. questions කීපයක් එනවා testing වලදී. ඒ හින්දා මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න ඕන lesson එකක්. නැවත බලන්න. ඊට පස්සේ practice quizzes තියෙනවා VLE එකේ ටික කරන්න. assignments තියෙනවා නම් ඒ ටිකක් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේකෙන් එන ඕනම ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න පුළුවන් වෙයි. එහෙනම් බොහොම ස්තුතියි මේක මේ වීඩියෝ එක නරඹුවාට. අපි මේ වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. ඊළඟ chapters ටික මේ විදිහට ඉස්සරහට ඔයගොල්ලන්ට ලැබෙවි. එhmenan බොහොම ස්තුතියි.